අයිබෝන් ළමයි. අපිට ඕගනික් පස්වෙනි වීඩියෝ එක හොඳයි කට්ටිය මේ පාර බලලා තිනවා. තාම දෙන්නෙක් විතර වීඩියෝ එකක් විතර බලලා නැහැ. හොඳයි කට්ටිය. හරි. ළමයි මේ වීඩියෝ එක බලන්න කලින් මම ඔයාලට කිව්වා කලින් වීඩියෝ එකේදී පිටු 120 පමණ පොතක් ගන්න. පිටු 120 පමණ වෙනම CR පොතක් ගන්න තනියම. ඒක ඔයාලා තියන්නේ ගන්න තනියම හරි කොටුළු හරි හරි. පරිවර්තන සඳහාම එතකොට තේරුණා මම පරිවර්තන වෙනවා අපි ක්‍රියාකාරකමක් විතර පන්තියේ කරන පරිවර්තනයක තමයි හදන්නේ පැහැදිලි එහෙනම් ලියා ගන්න අලුත් පොතේ ලියා ගන්න මොකද්ද කාබනික රසායනය පරිවර්තන පුහුණුවක් මේ පොතේ නම මොකද්ද පරිවර්තන පුහුණුවක් හරිද නම් මැකුවා ඉස්සෙල්ලා ඔයාලා ලියා ගන්නකො මෙන්න මේ ඡේද ටික. ලියා ගන්න. ඔහේ ලියා ගන්න පහ ලියා ගන්න. කාබනික රසායන පරිවර්තනයේදී සිදුවන්නේ කාබනික රසායන පරිවර්තනයේදී සිදුවන්නේ දී ඇති ආරම්භක කාබනික සංයෝගයකින් පටන්ගෙන අප ඉගෙනගත් විවිධ ප්‍රතිකාරක පියවර වශයෙන් එක් කරමින් අපේක්ෂිත කාබනික සංයෝගය සංශ්ලේෂණය කිරීමයි. මෙහිදී වෙනම ඡේදයකට මෙහිදී එක් පියවරකින් හෝ පියවර කිහිපයකින් අපේක්ෂිත සංයෝගය ලබාගත හැක. ඇතැම් විට එකම ඵලය ලබා ගැනීම සඳහා මාර්ග කිහිපයක් පැවතිය හැකි අතර ඒ මාර්ග සඳහා යන පියවර සංඛ්‍යාව වෙනස් විය හැක. බොහෝ වෙලාවට අප කරන්නේ අඩුම පියවර සංඛ්‍යාවකින් යන මාර්ගය තෝරා ගැනීමය. නමුත් ඇතැම් විට ඵලයේ ගුණාත්මක භාවය සලකා පියවර වැඩි සංඛ්‍යාවක් සහිත මාර්ගයක් තෝරා ගැනීමට සිදුවන අවස්ථාද ඇත. ඊළඟ ඡේදය පරිවර්තන විසඳීමේ හැකියාව
පරිවර්තන විසඳීමේ හැකියාව පුහුණුව තුළින්ම ලබාගත යුක්තක් වන අතර පරිවර්තන විසඳීමේ හැකියාව පුහුණුව තුළින්ම ලබාගත යුක්තක් වන අතර ඒ සඳහා කාබනික රසායනය යටතේ ඔබ උගත් සෑම ප්‍රතික්‍රියාවක්ම අදාළ ප්‍රතිකාරක සහ තත්ත්ව සමග මතකයේ තබා ගැනීම අත්‍යවශ්‍ය වේ. ප්‍රතිකාරක සහ තත්ත්ව සමග මතකයේ තබා ගැනීම අත්‍යවශ්‍ය වේ. අන්තිම ඡේදය ආරම්භයේදී තරමක් අපහසු විය හැකි වුවත් කල්යෑමේදී පරිවර්තනයක් කිරීම යනු ඉතා කෙටි කලකින් කළ හැකි සරල දෙයක් බවට පත්වෙනු ඇත. දැන් මොනවාද ඕකේ කිව්ව වැදගත් කරුණු ළමයි? එකක් තමයි පරිවර්තන පුහුණුව හරි වැදගත්. ඔයාලගේ පේපර් එකේ ස්ට්‍රක්චර් එකේ 4 වෙනි ගාන තනිකර ඕගනික් ගානක්. ඒකෙන් කොටසක් ලකුණු 50ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වෙන්න පුළුවන්. අට අඩු වෙන්නත් පුළුවන්. ලකුණු 50ක්වත් අඩුම පරිවර්තනයකට වෙන් වෙලා තියෙනවා. ඊට පස්සේ රචනා පේපර් එකේ C කොටසේ 8 වෙනි ගාන ලකුණු 150 ගානක්. එතකොට ඒ ගානේ පරිවර්තනයක් 150න් ලකුණු 75ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වෙන් වෙලා තියෙනවා පරිවර්තනයේට. නම් මේ පරිවර්තනය කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. අපි හිතමු උපරිම ගත්තොත් නිකන් 75යි අරකින් 55ක් දාලා ගමු. එතකොට 130ක් එනවා. 130ක් ළමයි සාමාන්‍යයෙන් පේපර් එකක 20ක් කියන්නේ එක ලකුණක්. ෆුල් මාක්ස් ලකුණු 100න් ලකුණු 1000 නේ ඔක බලන්න. තේරුණාද? එතකොට 20ක් කියන්නේ එක ලකුණ. එතකොට මේක 20ෙන් බෙදන්න 100 කීයද? 6.5. ඔයාලා මේ පුරුදු වෙන්නේ ෆුල් පේපර් එකේ ලකුණු 6.5ක් ගන්න. ඕගනික් වල 6.5ක්ම මොනවාද? පරිවර්තන. ඒක නිසා මේක ලේසි පහසු දෙයක්. මේ හැබැයි හරි ආස හිතන දෙයක්. ආරම්භයේදී මේක හරි කටුකයි, කර්කශයි, අපහසුයි. තේරුණාද? ඇයි ඔයාලට පරිවර්තනය කරන්න ප්‍රතිකාරක එහෙම මතක නැහැ, ප්‍රතික්‍රියාවයි. ඒක නිසා පරිවර්තනය කියන එක අනිවාර්යෙන් හැමෝටම පුළුවන්. තේරුණාද? පරිවර්තනය බැරි වෙන්න බෑ. තේරුණාද? දැන් මෙතන ඉන්න පුළුවන් පන්තියේ අතීතයේ වැඩ නොකරපු ළමයි. ගේම් එක අතාරින්න එපා. තේරුණාද? අතීතේ ඉඳන් වැඩ කරපු ළමයි ඉන්නවා. දෙගොල්ලන්ටම කියන්නේ මේ දැන් ගන්නකොට සලුත් නේ ළමයි. දෙගොල්ලන්ටම ඔය හැමෝටම මේ දැන් ගන්නකොට සලුත්. ඒක නිසා ඔය හැමෝම උත්සාහයෙන් මේ ටික වැඩ කරගත්තා නම් තව ටිකක් කල් යනකොට හැමෝටම මේක පුළුවන්. මොනේ බැරි කෙනෙක් ඉන්න බෑ. ඒක නිසා ඕගනික් අතාරින්න එපා. අනේ මට ඕගනික් බෑනේ කියලා කියන්න එපා අනාගතේදී. තේරෙනවද? ඒ නිසා දැන් ඔයාලට වැඩ ටිකක් තියෙනවා. ඔයාලට මොකද්ද පරිවර්තනයට අදාළ ප්‍රතික්‍රියා මතක් කරගන්න ඕනේ. ඒක නිකන් මතක් වෙන්නේ නැහැ. පරිවර්තන කරලා වැරදි කරලා තමයි මොකද්ද? ප්‍රතිකාරක සහ ප්‍රතික්‍රියා ටික ඔළුවට. ඒකයි මම මේ වැඩිපුර පරිවර්තන කරන්නේ. මම ඔයාලට හිතා ගන්න බැරි ප්‍රමාණය පරිවර්තන සංඛ්‍යාවක් කරනවා. පන්තියක කරන්න පුළුවන් ද මෙච්චර පරිවර්තන කියලා හිතන මට්ටමටම මම පරිවර්තන කරන පන්ති. හරි. ඒ නිසා ඔයාලට මේක මතක තියෙන්න ඕනේ. හැබැයි ඔයාලගේ පැත්තෙන් මම බලාපොරොත්තු වෙන දේ මේක පාඩම් කරන්න තනියෙන් කරන්න මම කියනවා. හරියනේ
පරිවර්තනයක් කියන්නේ ළමයි මෙහෙමයි. මෙන්න A කියන කෙනෙක් ඉන්නවා, මෙන්න B කියන කෙනෙක් ඉන්නවා. නමයි දෙන්නේ. මේ A ගෙන් B සංශ්ලේෂණය කරන්න කිව්වා. සමහර පරිවර්තනයකදී වෙන්නේ ළමයි මෙතන ප්‍රතිකාරකයක් දාපු ගමන් B හැදෙනවා. මේ ඊතලයේ උඩ ප්‍රතිකාරකේ දාපු ගමන් B හැදිලා. ඒකට කියනවා තනි පියවරක්. සමහර ඒවා බෑ ඔයාලට සිද්ධ වෙනවා ඒ වගේ මොකද්ද? C හදාගෙන C ගෙන් D හදාගෙන D ගෙන් E හදාගෙන E ගෙන් B හදාගෙන. ඔයාලා බලයි අයියෝ හරි අමාරුයි. මම හරි සරලයි නේද? ඔයාලා ගාන පටන් ගන්නකොට දන්නේ නැහැ මේක පියවර කීයද? 1 2 3 4. ඔයාලා දන්නේ නැහැ පියවර 4 ප්‍රතික්‍රියාවක් එහෙම ඥානයක් නැහැ ඔයාලට. මටත් නැහැ එහෙම ඥානයක්. නමුත් ඕක පටන් අරගෙන කරගෙන යනකොට ඕක ලස්සනට ගමනාන්තේ කරා සමහර වෙලාවට පරිවර්තන අග ඉඳන් කරන්නත් පුළුවන්. නැත්නම් දෙපැත්තෙන් එන්නත් පුළුවන්. ගොඩාක් ළමයි කරන්නේ මම කියන්නේ දෙපැත්තේ. මෙහෙන් ටිකක් කරගෙන මෙහෙට යනවා, මෙහෙන් ටිකක් කරගෙන මෙහෙට යනවා. ලස්සනට එකතු වෙනවා. දැන් ඔයාලා බය කොහොමද එහෙම කරන්නේ කියලා. ඔයාලා තාම දන්නේ නැහැ නේ. දැනගත්තට පස්සේ පරිවර්තනයකින් හරි සරලයි. මම අන්තිම වාක්‍යය මොකක්ද දුන්නේ? ආරම්භයේදී කටුකවවත්, ආරම්භයේදී දුෂ්කරවත් මේක ටිකක් කල් යද්දි මේ පරිවර්තනයක් කියන එක හරි සරල ගානක් බවට පත් වෙනවා. හරිම සරල දෙයක් බවට පට ගාලා යාළු උත්තරේ පේනවා මේකට පේනවා. තේරෙනවද? අන්නේ මට්ටමට අපි යමු. අනිවාර්යෙන් මේ ටික පාඩම් කරන්න ඕනේ. තේරෙනවද? ෂෝට් නෝට් ගහලා මේව නම් ස්ට්‍රික්ට්ලි මම ඉන්නවා අනිවාර්යෙන් මේ පාඩමේ ඉඳන් ඉස්සරහට ආයේ කිසිම සමාවක් නැහැ. තේරුණාද? තමයි අංක 1 දදා යනවා පරිවර්තන නම් මුලින්ම දෙන්නේ ඔයාලට උදව්වක් විදිහට අපි මෙතෙක් ඇල්කිල් හේලයිඩ් වෙනකන් ඉකලා තියෙන්නේ. ඒ කියන්නේ 7 වෙනි පාඩම 8 වෙනි පාඩම ඉවරයිනේ. ඇල්කිල් හේලයිඩ් ඉවරයි. ඒ කියන්නේ 7 වෙනි පාඩම 8 වෙනි පාඩමේ මෙච්චර කල් දුන්න සියලුම ප්‍රතික්‍රියා නැවත අහුවෙන්න මම දෙනවා පරිවර්තන ටික තනි පියවරේ පරිවර්තන. තනි පියවරයි. එතකොට ඒකයි මෙහෙම මාර්ග නැහැ. තනි පියවරයි ඊතලයේ උඩ ප්‍රතිකාරකේ දාන්න විතරයි තියෙන්නේ. එතකොට ඔයාලට කලින් කරපු ඔක්කොම මතක් කරගන්න මේ තියෙන්නේ. ඔයාලා කොහොමද පරිවර්තන කරන්නේ? පොත් පෙළ ආපස්සට පෙළ ඒව බල පාඩම් කර එහෙම තමයි මේක හිස්තම් පුරවන්නේ. තේරුණා? අපි එන කරගෙන ඔන්න අංක 2000 ලියන්න. හරි. මට හිතලා දෙන්න පුළුවන් පරිවර්තන. එතකොට සමහර ප්‍රතික්‍රියා අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකයි මම මේ ලස්සනට පිළිවෙලට ඔක්කොම අහුවෙන්න කරලා තියෙන්නේ. එතකොට මේක උඩ උත්තරේ ලියන්න තියෙනවා. එතකොට හරි. එතකොට ආයේ මෙහෙන් ඉඳ තියන්න එපා ඒවා. මම ලියන්නේ. ගොඩාක් තියෙනවා. හරි ළමයි
පරිවර්තන දැන් එල්කිල් හේලා ඉඩ කන්නකොට මාට හුවෙන පරිවර්තනම දැනට මම ලියලා තියෙනවා දැනට 60ක් වගේ දැනට ලියලා තියෙනවා උගන්න පුයවෙන් කරන්න පුළුවන් පරිවර්තන 60ක් විතර තියෙනවා. එතකොට ඉතින් ඔක්කොම වාට හරි නෑනේ වාට 55ක් කරන්න මම 5ක් කරන්න. හරිද? ඔන්න හරි. ඒ පහ දෙන්නකම හරි. පළවෙනි එකේ උත්තරේ කොහමද ලියන්නේ? උත්තරේ ඉතින් අඩු පෑනේ ලියුණා නිල් පෑනේ ලියන්න උත්තරයක් තමයි. දැන් බලන්න මේ සංයෝගෙම මේක තියෙන කාබන් ගානේ ඒ ගානමයි තියෙන්නේ. මොනවාද වෙලා තියෙන්නේ? දිත්ත බන්ධනේ නැති වෙලා එක තැනකට Br එකක් ඇවිල්ලා අනිත් තැනට H එකක්. මෙතන H එකක් ඇවිල්ලා හොඳට දකින්න මේ. මෙතන CH තිබුණා මෙතන CH මේ. මෙතන CH Br එකක් සෙට් වෙලා. මෙතන CH මොකද්ද? CH2 කියලා එකක්. එහෙනම් මොකක්ද සෙට් වෙලා තියෙන්නේ? H එකකුයි Br එකකුයි සෙට් වෙලා තියෙන්නේ. H එකයි Br එක. එහෙනම් දාන්න ඕනේ මොකද්ද? HBr දාන්න ඕනේ. දැන් හොඳට බලන්න මෙන්න මේක. මෙන්න මේ කාබන් දෙන්න. මෙන්න මේ කාබන් දෙන්න බලන්න. ඒ කාබන් දෙන්නගෙන් තමයි මාකෝනිකොෆ් නීතියට අනුව. මාකෝනිකොෆ් නීතියට අනුව නම් හයිඩ්‍රජන් වැඩි එකට අඩු එකට කතන්දරය ගන්න බෑ. දෙකේම හයිඩ්‍රජන් එක ගානේ ඉන්නේ. අපි යම් අතරමැදි කාබෝකැටයන්. තේරුණාද? මේ HBr ආකලනය. HBr ආකලන ඉලෙක්ට්‍රෝෆිලික ආකලනයක්. තේරුණාද? ඉලෙක්ට්‍රෝෆිලික ආකලනයක් තමයි HBr ආකලනය. මුලින් පහර දෙන්නේ කවුද? ඉලෙක්ට්‍රෝෆයිල් එක. මේ HBr ඉලෙක්ට්‍රෝෆයිල් එක කවුද? H. Br නෙමෙයි H. H තමයි මුලින්ම ඇඩ් වෙන්නේ. මේ දෙකට මුලින්ම ඇඩ් වෙන්නේ H. H ඇඩ් වුණාට පස්සේ අනිත් තැන හැදෙනවා ධන ආරෝපණයක්. තේරුණා? එහෙනම් අපි මෙහෙම හිතමු. මේ තැන් දෙකෙන් මුලින් H නේ දෙන්නේ. අපි හිතමු මෙතෙන්ට H වුණා කියලා. අන්න එතෙන්ට H වුණා. එහෙනම් මේක නැති කරනවා. මේක නැති කරලා මෙතෙන්ට ධන ආරෝපණයක් දානවා. ඔකට කියනවා අතරමැදි කාබෝ කැටායනය කියලා. අතරමැදි කාබෝ කැටායන. එතකොට මේකෙන් මොකද්ද? C2 එකයි C2 එකයි. ද්විතීයික කාබෝ කැටායනයක් වෙන්නේ මේකයි තමයි. පැහැදිලිද? ඊළඟට සෙට් වෙනවා මොකද්ද? ඊළඟට ඔතෙන්ට ඇවිල්ලා Br එක සෙට් වෙනවා. Br. එතකොට ඒ Br එක සෙට් වුණොත් වෙන්නේ මෙතෙන්ට ළමයි Br එක. තේරෙනවද? මෙතෙන් තමයි Br එක. දැන් මේ සංයෝගයේ H එක මෙතෙන්ට ගියොත් මොකද වෙන්නේ? මෙතෙන්ට H આવොත් මෙතෙන්ට ධනයි. එහෙනම් ওই සංයෝගයේ මේ HBr පහර දෙද්දී හදන්න පුළුවන් කාබෝ කැටායන කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. කාබෝ කැටායන දෙකක් තියෙනවා. ඔය දෙකෙන් ස්ථායි මොකද්ද? ඔය දෙකෙන් ස්ථායි මොකද්ද? මේක මෙතිල් කාණ්ඩය, මේක ප්‍රොපිල් කාණ්ඩය. මේක එතිල් කාණ්ඩ දෙකක්. වඩා ස්ථායි ළමයි උඩින්. තේරුණාද? මෙතිල් එකයි ප්‍රොපිල් එකටයි වඩා ස්ථායි මොකද්ද? උඩ එක තමයි ස්ථායි කාබෝ කැටායන. තේරුණාද? එතිල් කාණ්ඩ දෙකක් අරහම ස්ථායිතාවය වැඩි. මේකට වඩා. මෙතිල් එකයි ප්‍රොපිල් එකටයි වඩා එතිල් දෙකේ විකර්ෂණය වැඩි. විකර්ෂණය කියන කාබන් දෙකයි කාබන් දෙකේ විකර්ෂණය වැඩිද? ඔයාලා හිතයි ඉතින් මෙතන කාබන් තුනක් තියෙන එකක් කියනවා. එහෙම නෙවෙයි ළමයි පුරුදු වෙන්නේ විදියට. තේරෙනවද? මෙයාට වඩා මෙයාගේ විකර්ෂණය වැඩි කියලා හොයාගෙන තියෙනවා. ඒක නිසා මෙයාගේ මේ දෙකේ විකර්ෂණය වැඩි නම් ධනාරෝපණය අඩු කවුද මේ දෙන්නගේ? ධනාරෝපණය අඩු උඩ එක්කෙනාගේ. එහෙනම් උඩ එක්කෙනාගේ ධනාරෝපණය කුඩා එකක් නේ. කුඩා. මේ ධනාරෝපණය ටිකක් විශාල එකක්. එහෙනම් මට කියන්නේ මේ සංයෝග දෙකෙන්. මේ සංයෝග දෙකෙන් ස්ථායි මොකද්ද? මේ සංයෝග දෙකෙන් ස්ථායි මෙයා. ඒක නිසා ඔයා HBr දැම්මොත් එහෙම Br සෙට් වෙනවනේ කොතෙන්ද තමයි? මැදට සෙට් වෙන්න ඕනේ. Br සෙට් වෙන්න ඕනේ මැදට. එහෙනම් ඔයාට එන්න ඕනේ උත්තරේ මොකද්ද? මෙන්න මෙයාගෙන් එන්න ඕනේ උත්තරේ මොකද්ද? මෙන්න මේ සංයෝගයේ උත්තරේ එන්න ඕනේ ඔයාට මෙතෙන්ට H එක සෙට් වෙලා මෙතෙන්ට Br එක සෙට් වුණ එකක් තමයි එන්නේ. තේරෙනවද? මේ සංයෝගයේ මැදට කාබනික සංයෝගයේ සාමාන්‍යයෙන් මැදට තමයි Br ඉන්නේ. මේ අගට මේ තමයි එන්න තියෙන්නේ. මේ දිත්ත බන්ධනේ මේ අග. කෙලවරකට සංයෝගයේ කෙලවරකට යන්නේ නැහැ. Br එක ඉන්නේ මැදට. ඉතින් ඒකද දීලා තියෙන්නේ. ඒකයි මේ දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේක මාකෝනිකොෆ් නීතියට අනුව නෙවෙයි වෙන්නේ. දීලා තියෙන අනිත් ඵලෙ. දීලා තියෙන සුළු ඵලෙ. එහෙනම් මේක මොකක්ද වෙන්න ඕනේ? HBr දාන්න පෙරොක්සයිඩ් මාධ්‍යයෙන් HBr දාන්න පාත් එකද? H2O දැන් පටන් ගන්න එකම අමාරු එකක් මම දීලා තියෙනවා. ඔයාලට එපා ඉන්නේ නැති පරිවර්තන කියන එක. මොකද මම පටන් ගන්නකොටම දීලා තියෙන අමාරු එකක්. තේරුණාද? හරි.
තමයි පළවෙනි එකට දාන්න HBr නෙමෙයි HBr දැම්මොත් එන්නේ අපිට අපේක්ෂිත කරන ඵලය නෙමෙයි එන්න ඕනේ HBr විතරක් දැම්මොත් එන්නේ මේ ඵලය HBr විතරක් දැම්මොත් එන්නේ මේ ඵලය නමුත් අපිට ඕනි මෙතෙන්ට Br එක නිසා අපි දානවා මොකද HBr එක H2O2 දානවා ඒකයි උත්තරේ පැහැදිලිද අන්න දෙවනි සංයෝගයත් ඒකමයි හැබැයි Br එක හොතන තියෙන්නේ මැද තියෙන්නේ අන්න එතෙන්ට නම් දාන්නේ කවුරු විතරද HBr අවශ්‍ය නම් ද්‍රවීය මාධ්‍ය කියලා HBr ද්‍රවීය මාධ්‍ය දැම්මොත් නිකන් HBr කියලා දැම්මක් කමන්නේ හරියටම Br එක මැදට එනවා එහෙනම් ඔයාලට කෙටි ක්‍රමයක් කියලා දෙන්න මේකට කියනවා මාකෝනිකොව් නීතිය මේකට කියනවා ප්‍රතිමාකෝනිකොව් නීතිය කියලා මාකෝනිකොව් නීතියට අනුව තමයි කාබෝකැටායන හැදෙන්න පුළුවන් තැන් දෙක මෙතනනේ මෙතන දාන එකයි මෙතන දාන එකයි හැදෙන්න පුළුවන් ධනාරෝපණයේ අඩු කොතන හැදුනොත්ද ධනාරෝපණයේ අඩු මැද හැදුනොත් මේ කොනේ හැදුනොත් නෙමෙයි ධනාරෝපණයේ අඩු වෙන්නේ මැද හැදුනොත් කියන්නේ මෙතන හැදෙන එකයි ස්ථායි එහෙනම් Br එක එන්නේ එතෙන්ට තේරෙනවද Br එක එන්නේ මෙතෙන්ට මතක තියාගන්න කාබෝකැටායන හැදෙනකොට H එක එකතු වෙලා ඉවරයි H එක එකතු වෙලා ඉවරයි නම් මෙතෙන්ට Br එන එක තමයි මාකෝනිකොව් නීතිය ඔයාලට මෙතෙන්ට Br ගන්න ඕන නම් ඔයා දාන්න මොකද්ද HBr එක H2O2 දාන්න හරිනේ දෙන්න පරිවර්තන දෙකක් කරා අතරින් එපා ගේම් එක තුන්වෙනි පරිවර්තනේ ළමයි දීලා තියෙන්නේ මොකද්ද ඇල්කේනයක් ඇල්කෝන එකට ඇල්කේල් හේලයිඩයක් කරගෙන Cl එකක් බං වෙනවා ළමයි ඇල්කේන ළමයි එක ප්‍රතික්‍රියා දෙකයි දුන්නේ එකක් 10 අනිත් එක විසරිත හේලිවලියේදී දානවා මොනවද ක්ලෝරින් ඒක විතරයි දාන්න තියෙන්නේ Cl2 H2 කියලා දැම්මම හරි Cl2 H2 තමයි ප්‍රතිකාරය තේරෙනවද මෙයාට ගානට සෙට් කරලා Cl මේ මැදට Cl ඇවිල්ලා තියෙන මම මේකට පස්සේ කියලා දෙන්නම් අගට Cl තිබුණත් ඔයා මේකම තමයි දාන්න ඕනේ වෙන කරන්න දෙයක් නැහැ ඇල්කේනේ ප්‍රතික්‍රියා ගොඩක් නැහැ නේ ළමයි එකයි තියෙන්නේ ඇල්කේන වල ප්‍රතික්‍රියා ගොඩක් නැහැ එකයි කියලා දුන්නා මේ ඇල්කීන වල නම් ගොඩාක් දුන්නා ඇල්කේන වල තියෙන්නේත් එකයි මොකද ඇල්කේන කියන්නේ සංතෘප්ත සංයෝගයක් සංතෘප්ත සංයෝගයක ක්‍රියාකාරී කාණ්ඩ එකක්වත් නැති එකක් ක්‍රියාකාරී කාණ්ඩ නැති නිසා මෙයාට මෙන්න මේ සමීකරණය විතරයි අපිට දීලා තියෙන්නේ මොකද්ද විසරිත හේරුවේදී ක්ලෝරින් දැම්මා මුක්ත කණ්ඩක ආකාරයක් වෙලා මුක්ත කණ්ඩක ආදේශයක් වෙලා සෙට් වෙනවා කිව්වේ පැහැදිලිද එහෙනම් ඕක තමයි දැන් Cl මෙතන තිබුණත් ලියන්නේ මොකද්ද දැන් ඊළඟ ගානේ දෙනවා මෙහෙම CH2Cl CH2CH3 මොකද ඒත් දාන්න මේකම තමයි හැබැයි ළමයි මෙයා හැදෙන එක වඩා ස්ථායි. ඒකයි මම මැදට Cl දැම්මේ. ඒක මම පස්සේ කියලා දෙන්නම්. මේ මැදට Cl හැදෙන එක තමයි ස්ථායි. ඔයාලා තාම දන්නේ නැහැ. එහෙනම් ඔක්කොම එකපාර දැනගන්න අවශ්‍ය නැහැ. තේරුණාද? තුන්වෙනි සංයෝග හතරවෙනි එක මේ බෙන්සීන් තිබුණා කියලා පෙනිල් කාණ්ඩය මේ පෙනිල් කාණ්ඩය තිබුණා කියලා බය වෙන්න එපා. බෙන්සීන් තිබුණා කියලා බය වෙන්න එපා. තේරුණාද? ඔයාලට කියන්නේ බෙන්සීන්ගේ ඒවා තමයි ලේසි නියම. තේරුණාද? මෙතන බෙන්සින් ඔය පැත්තක ඉන්නවා විතරයි හරි මෙතන දිත්ත බන්ධනයක් තියෙනවා ළමයි මෙතන මොකක්ද වෙලා තියෙන්නේ ඒ දිත්ත බන්ධනේ මේ H එකයි ඉන්නවා මෙතන H එකයි ඉන්නවා මොකක්ද වෙලා තියෙන්නේ අලුතෙන් දිත්ත බන්ධනේ කැඩිලා Br දැන් එකතු වෙනවා නා අලුත එකතු වෙලා තියෙන්නේ මොකද Br එහෙනම් දාන්නේ මොනවද Br2 මම කියලා දුන්නේ මොනවා එක දාන්නද කියලා CCl4 මාධ්‍යය දාන්න කියලා Br2 දාන්න කියලා මම කිව්වේ CCl4 මාධ්‍යය නා අපි කියන්නේ මොකද්ද Br2 CCl4 තමයි උත්තරේ. පැහැදිලිද? මේ උඩ ගානේ ගත්තේ කවුද ළමයි? H එකයි Br එකයි. මේ දෙකට එකතුම H එකයි Br එකයි. මෙතන H එකක් තියෙනවා. මෙතන H එකයි Br එකයි. මෙතන H එකයි Br එකයි. මෙතන Br එක මෙතන H එක. පැහැදිලිද? අන්න මෙතන Br එක මෙතන H එක. කියන්නේ H එකයි Br එක එකතු කරනවා දාන්න ඕනේ HBr. මෙතන ඒක ඇවිල්ලා තියෙන්නේ Br දෙකක් ඉඳ දාන්නවා. Br2 CCl4 දාන්නේ ඇයි ළමයි? CCl4 දාන්නේ ඔයාට ජලීය මාධ්‍ය දුන්නා නම් මං කිව්වා දෙවණියට පහර දෙන එක කියලා ආවිල්ලා සෙට් වෙන්න පුළුවන් නියුක්ලියර් ෆයිල් ඇවිල්ලා අනිත් තැනට සෙට් වෙන්න පුළුවන්. එතකොට වෙන වෙන පණ ඇති වෙනවා. දැන් මේක කවුද සෙට් වෙලා තියෙන්නේ ළමයි? මේ සංයෝගේ දිත්ත බන්ධනේ මෙතන ගත්තාම මොකක්ද වෙලා තියෙන්නේ? දිත්ත බන්ධනේ නැති වෙලා මේ අනේ මේක කටපාඩමින් මෙහෙම යන්න එපා. තේරෙනවද? මම හැම වෙලේම මේකට කියන්නේ ගානක් මම ගොඩාක් කියලා කතා කරන්නේ ඒකයි.
ඒක ඔළුවට දාගන්න. හිතන විදිහ ඔයාලා පුරුදු වෙන්න. මම හිතන විදිහ කියලා දෙන්න. තේරෙනවද? මෙතන දිත්ත බන්ධනයක් තියෙනවා. මෙතන දිත්ත බන්ධනයක් නැත. කවුරුවත් අයින් වෙලත් නැත. හැබැයි මෙතෙන්ට CL එකයි මෙතෙන්ට I එකයි එකතු වෙලා I එකයි CL එක එකතු වෙනවා දාන්නේ කවුද? I CL. තව ලස්සන ගයක් කියලා දෙන්නද? I එකයි CL එකයි ද්‍රව්‍යතාවය මොකක්ද ළමයි? I CL එකේ ද්‍රව්‍යතාව මෙයාගේ උද්දෝලනතාව අඩු වෙන ඩෙල්ටා ප්ලස් මෙයාගේ උද්දෝලනතාව වැඩි නිසා ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් තියෙන. හරි. මේ ICL එකේ ප්‍රතික්‍රියාව මම ඔයාලට කියලා දුන්නේ මේ BR2 උගන්නන ඉලාවේ ජලීය මාධ්‍යයේදී BR2 දැන් මම OH ඇවිල්ලා දෙවෙනියට ඇඩ් වෙනවා තේරුණාද? හරි. මේකේ අන්තරනේ චක්‍රීය බ්‍රෝම කැටායනයක් කරා කියලා යම කියලා දුන්නා තේරුණාද? හරි. එහෙනම් මේ දිත්ත බන්ධනයේ තියෙන ඇල්කීන වල ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ග ඉලෙක්ට්‍රෝෆිලික ආකල්න. එයිලම මෙයා ඉලෙක්ට්‍රෝන වලින් පොහොසත් නෑ. අනේ මං කියන එක තේරුම් ගන්න ඕනේ. මෙයා ඉලෙක්ට්‍රෝන වලින් පොහොසත්. එහෙනම් එයා කැමති ඉලෙක්ට්‍රෝන තියෙන කෙනෙක්ටද? නියුක්ලියෝෆයිල් එකකටද මෙයා ආස නෑනේ. ඉලෙක්ට්‍රෝන මෙයා ළඟ තියෙනවනේ. දිත්ත බන්ධනයේ නිසා ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒක නිසා මෙයා නියුක්ලියෝෆයිල් වලට ආස නෑ. මෙයා ආස ඉලෙක්ට්‍රෝන ඌන ඒවට. මෙයා ආස ඉලෙක්ට්‍රෝන ඌන ඒවට. ඉලෙක්ට්‍රෝන ඌන කවුද? ඉලෙක්ට්‍රෝන ෆයිල්. මෙයා ආස ඉලෙක්ට්‍රෝන ෆයිල් වලට. දිත්ත බන්ධනයේ නිසා අසන්තෘප්තයි. දිත්ත බන්ධනයේ නිසා අසන්තෘප්තයි. අසන්තෘප්ත නම් ආකර්ණය වෙන්න පුළුවන්. එහෙනම් මොකද්ද ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය? ඉලෙක්ට්‍රෝෆිලික ආකර්ණ ප්‍රතික්‍රියා. තේරෙනවද? හරි. දැන් මේක ඉලෙක්ට්‍රෝෆයිල් කවුද ළමයි? ඉලෙක්ට්‍රෝෆයිල් I. එහෙනම් මට කියන්න මේක යන්ත්‍රණය අඳින්න කිව්වොත් මුලින්ම පහර දෙන්නේ කවුද ළමයි? අයඩින් පහර දෙන්නේ. CL නෙමෙයි. අයඩින් පහර දෙන්නේ. තේරෙනවද? අයඩින් පහර දීලා හැදෙන්න පුළුවන් දැන් මම උඩ සමීකරණ ටික මම කරනවාද? පහක් නෙවෙයි මට හිතෙනවා ටිකක් පහක් කළා මදි කියලා හිතනවා මම ඔයාලත් එක්ක ටිකක් කරන්න. හරි. දැන් මෙන්න මේ සංයෝගයේ ICL ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් පහර දෙනවා. ID තමයි පහර දෙන්නේ ඊතලේ මේ පැත්තට දැම්මට. හරි. හැදෙන්න පුළුවන් සංයෝගයේ කාබෝ කැටායන දෙකයි. හැදෙන්න පුළුවන් කාබෝ කැටායන දෙකයි. මොකද්ද කාබෝ කැටායන දෙක ළම? එකක් තමයි මේ අයඩින් අපි මෙතෙන්ට සෙට් කරමු. අයඩින් මෙතෙන්ට සෙට් කරමු. මොකද්ද? CH3 මෙතෙන්ට අයඩින් සෙට් කරා. එතෙන්ට අයඩින් සෙට් කරොත් මෙතන මොකද්ද? ධන එකක්. අනිත් එක තමයි අයඩින් මෙතෙන්ට සෙට් කරනවා. ඒ මොකද්ද? CH3 පැහැදිලි? ඔන්න ඔහම දෙකක් සෙට් වෙනවා. කාබෝ කැටායන දෙක. හැබැයි ළමයි ඕක නෙමෙයි උත්තරේ. හරිද? ඔය මම ඇදලා තියෙන්නේ මේ අතරමැදි කාබෝ කැටායනේ. නමුත් ඕක අතරමැදි කාබෝ කැටායනයක් කරහා නෙවෙයි යන්නේ. මොකක් කරහද? චක්‍රීය අයඩෝ කැටායනයක් කරහා යන්නේ. අතරමැදි කාබෝ කැටායනයක් කරහා නෙවෙයි යන්නේ. චක්‍රීය අයඩෝ කැටායනයක් කරහා යන්නේ. තේරුණා? නමුත් ඔයා මෙතන ටිකක් මම කියලා දෙන්න. මේ දෙන්නගේ ධනාරෝපණ අඩු කවුද? ධනාරෝපණය අඩු කාර්යය. මෙතනදී මෙතිල් කාණ්ඩයකුයි මෙහෙම කාණ්ඩයක් තියෙනවා. මෙතන මේ කාණ්ඩයක් ඉන්නවා, මේ කාණ්ඩයක් ඉන්නවා, මේ කාණ්ඩයක් ඉන්නවා. එහෙනම් මෙයාගේ ධනාරෝපණය අඩුයි. ආයෙ කියන්නම් මේක ළමයි ද්විතීක කාබෝ කැටායන. මේ 1 2 මේක ද්විතීකයි. මේක තෘතීකනේ. ඇල්කින් කාණ්ඩ තුනක්. එහෙනම් මෙයාගේ ධනාරෝපණය කුඩයි. මෙයාගේ ධනාරෝපණය විශාලයි. මට කියන්නේ ස්ථායි කවුද? ස්ථායි කවුද? ස්ථායි මේ. පැහැදිලි? ස්ථායි මෙයා නම් ඊළඟට එන CL මයිනස් දැන් පහර දෙනවනේ. CL මයිනස් පහර දෙන්නේ කොතටද? මෙතෙන්ට. මෙතෙන්ට පහර දෙනවා නම් හැදෙන්නේ ළමයි මෙතෙන්ට CL එකෙන් හිටනේ. නං හරි නේද? ICL දාවහම එන්නේ මේක නේද? ඔයාලට කවදාවත් මේ දෙක මාරු කරලා ගන්න බෑ. මොකද ළමයි අර ප්‍රතිමා කෝනිකොෆ් නීතියට එකඟ වෙන්නේ HBr විතරයි. HI අර HCl වත් නෑ HBr විතරයි. දැන් මේක කොහොමත් නෑ. ඒක නිසා ඔයාලට H2O2 දාලා මේ දෙක මාරු කරලා එහෙම ලියන්න බෑ.
තේරෙනවද? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාලා මේ දෙකම ආරු කරලා එහෙම ලියන්න බෑ. තේරෙනවද? මේවා වෙන්නේ මාකෝනිකෝෆ් නීතියට පමණමයි. අණුව පමණමයි. එන්නේ මේ සංයෝගය විතරයි. හැබැයි අරක සුළු ඵලයේ විදිහට එනවද? හරි. දැන් තේරුණාද ළමයි? මෙතන ධනාරෝපණය අඩු නිසා නේද මෙතෙන්ට ක්ලෝරින් සෙට් උනේ. එහෙනම් මෙහෙන් පාඩම් කරගන්න. මේ දෙන්නගේ විද්‍යුත් ඍණතාව වැඩි එක්කෙනා ඉන්නව නේද? විද්‍යුත් ඍණතාව වැඩි එක්කෙනා සෙට් වෙන්නේ කොතෙන්ටද? ධනාරෝපණය අඩු තැනට. ඔයා මෙතනින්ම බලන්න. කොහොමද ඔක හිතන්නේ දැන්? යන්ත්‍රණය පරිවර්තනයක් කරනකොට ඒ ඔක්කොම මං කියපුව පාඩම් කරන්න ඕනේ නෑ තමයි. මම මේ කියපු ඔක්කොම ඔළුවට දාන්න ඕනේ නෑ. පරිවර්තනයක් එච්චර වෙලා යන්නේ නෑ. මේක දිහා බලන්න. මේක මෙතනින් ධන එකක් ආව මේක ද්විතීක මේ. මෙතෙන්ට ධන එකක් ආව මේක ද්විතීක. මෙතෙන්ට ධන එකක් ආව මේක තෘතීක. එහෙනම් මෙතන ධනාරෝපණය අඩුයි. එහෙනම් මෙතන ස්ථායි. එහෙනම් ඍණ එක ඇවිල්ලා සෙට් වෙන්නේ මෙතෙන්ට. ඍණ එක කවුද මේ දෙන්නගේ? ඍණ එක ක්ලෝරින්. මේ හින්දා ක්ලෝරින් ඇවිල්ලා සෙට් වෙන්නේ කොතෙන්ටද? මෙතෙන්ට. මෙතෙන්ට තමයි අයඩින් සෙට් වෙන්නේ. එහෙනම් ඒක හරියට හරිනේ. I see. දැන් මම මේකේ වැරද්ද කියලා දෙන්නම්. මේක ඇත්ත වැරදිලා. කාබු කටායනයක් කරහා නෙවෙයි යන්නේ චක්‍රීය අයෝඩ කටායනයක් කරා. එහෙනම් මේ දෙකේම පොදු එක මම අඳින්නද? මේ දෙකේම පොදු එක. දැන් මේක මැකුවා. උත්තරේ ලියුවනේ මැකුවා. මේ දෙකේම පොදු එක මොකක්ද ළමයි? CH3 මෙන්න මේ අයඩින් වල තියෙනවා ළමයි එක සැරේ ගොඩක්. අයඩින් වල එක සැරේ ගොඩක් තුනක් තියෙනවා. එයා මෙයත් එක්ක බන්ධනයක් හදාගන්නවා මෙන්න මෙහෙම. එතකොට එන්නේ කොහමද? මෙන්න මෙහෙමයි. ඔන්න ඔහොම එකක් තමයි චක්‍රීය අයඩු. චක්‍රීය බ්‍රෝම කටායන නෙවෙයි චක්‍රීය අයඩු කටායන. දැන් එතෙන්ට පහර දෙනම යන්ත්‍රණය හොඳේ. මෙතෙන් දැන් මෙහා එන Cl එක එනවා. Cl එක එනවා දැන් පහර දෙන්න තැනක් හොයනවා. දැන් Cl එක පහර දෙන්න අයඩින්ටද? මං කිව්ව ළමයි ධන තිබුණු පළියට එහෙම ධන තැන්ට පහර දෙන්න. ධන තැන් ගොඩක් තියෙන්න පුළුවන්. තේරෙනවද? මෙතන ධන තිබුණාට එතන විතරක් නෙවෙයි ධන තියෙන එකම තැන. තේරෙනවද? මේකේ තව ඉලෙක්ට්‍රෝන ඌන තැන් තියෙනවා. ඒක නිසා මෙයා මේ ධන තැන මෙතන කියලා මෙතෙන්ට පහර දෙන්නේ නැහැ. පහර දීලා ඇති වැඩේ මොකක්ද ළමයි? ක්ලෝරින් අයඩින්ට පහර දීලා ඇති වැඩේ මොකක්ද? එතකොට අපිට ඕනි සංයෝග ගන්න පුළුවන්ද? අපිට ඕනි සංයෝග ගන්න බෑනේ. ඒක නිසා ඒ වගේ වැඩ කරන්න බෑ. මේවත් ඉලෙක්ට්‍රෝන ඌන තැන් තියෙනවනේ ළමයි. මේ අයඩින් වල විද්‍යුත් ඍණතාවය වැඩි හින්දා මෙහෙට පොඩ්ඩක් අදින නිසා මේවත් ධන තැන් තියෙනවා. ඉලෙක්ට්‍රෝන ඌන තැන් තියෙනවා. ඉලෙක්ට්‍රෝන ඌන තැන් වලිනුත් ළමයි ඉලෙක්ට්‍රෝන ඌනතාවය මෙතන මොකද්ද? මෙතන හැදුනොත් එන්නේ කුඩා ධනාගයක්. මෙතන આવොත් එන්නේ මොකද්ද? විශාල ධනාගයක්. මම කියලා දුන්නා නේ. මෙතන කුඩා ධනාගයක් මෙතන විශාල ධනාගයක්. දැන් මෙයා පහර දෙන්නේ මෙයා නියුක්ලියෝෆයිල් නේ ඉලෙක්ට්‍රෝන වලට හරි ආසෙක් කෙනෙක්. ඉතින් පහර දෙන්නේ මෙතෙන්ටද? ඒ ධන ගතිය වැඩි. මෙතන ධන ගතියට වඩා මෙතන ධන ගතිය වැඩි. ඉතින් මෙයා පහර දෙනවා මෙතෙන්ට. මේක කැඩෙනවා මෙහෙම. හරිද? එහෙම ගත්තොත් ඉතින් අයඩින් එන්නේ මෙතෙන්ට නේද? ක්ලෝරින් එන්නේ මෙතෙන්ට. වැරදි. අපිට එන හරි කියලා හිතෙන්න පුළුවන්. එහෙමද? උනාට එහෙම හිතන්න බෑ. කියන්නේ හරි කියලා හිතන එකම හරි වෙන්න බෑ. තේරුණාද? ළමයි මෙතන මෙයා පහර දෙන්නේ ඉලෙක්ට්‍රෝන ඌනතාවය හොඳටම වැඩි තැනට නෙමෙයි. තේරුණාද? ඉලෙක්ට්‍රෝන ඌනතාවය මෙතන වැඩි වුණාට එතන අස්ථායි තමයි. මෙයා හැදෙන එක ස්ථායි. මාධ්‍ය තුල මෙන්න මේ කාපු කටායනේ හැදෙන එක තමයි ස්ථායි. ස්ථායිතාවය වැඩි නිසා ජලීය මාධ්‍ය වැඩිපුර හැදෙන්නේ මේ පැත්තට බර වෙලා. අස්ථායි කාබු කටායනයක් කරහා ප්‍රතික්‍රියාව වෙන්නේ නැත. අස්ථායිතාවය වැඩි. නමුත් මෙයා හරි කැමති මෙතෙන්ට පහර දෙන්නේ. මන්ට එහෙම දෙන්නේ නැහැ. මෙයා අස්ථායි හැදෙන්නේ අඩුවෙන්. ඒක නිසා ළමයි පහර දෙන්නේ මෙතෙන්ට නෙමෙයි. පහර දෙන්නේ කොතෙන්ද? මෙන්න මෙතෙන්ටයි පහර දෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන යුගල යන්නේ කොහමද? මෙන්න මෙහෙමයි ඉලෙක්ට්‍රෝන යුගල යන්නේ. එතකොට මේ ධනාගයන් අඳින්න එපා තේරුණාද? එහෙනම් අපි බලන්නේ ළමයි මේ ඉලෙක්ට්‍රෝන ඌනතාවය වැඩි තැන නෙවෙයි. අපි බලන්නේ ස්ථායීතාවය වැඩි තැන. අපි බලන්නේ ස්ථායීතාවය වැඩි තැන. පහදෙන්නේ නේද? සංයෝගය. හරිනේ. ඊළඟ 10 යන ගන්න 6 ඉඳන් 10 වෙනකම් ඊළඟ 5 දෙක හරි. එතකොට ළමයි ඔන්න OHBr එනවනම් මොකද වෙන්නේ? ජලීය බ්‍රෝමින් දැම්මම හරි. නිකම් Br නේ ජලීය බ්‍රෝමින් දැම්මම අන් දෙකට එනවා. හරි. OSO3 සාන්ද්‍ර සල්ෆියුරික් ජලය
හයිඩ්‍රජන මේ යට දෙක බලන්න මේ හයිඩ්‍රජනීකරණය කරලා තියෙන මෙතන බෙන්සීන් වලේ බෙන්සීන්ගේ මේක තියෙනවා මේකෙත් බෙන්සීන් ඉන්නවා මේක විතරයි මේ ද්විත්ව බන්ධනයේ විතරයි මෙතන හයිඩ්‍රජනීකරණය වෙලා තියෙන්නේ යට සංයෝගයේ ගෙහිම නෑ ළමයි ද්විත්ව බන්ධනයත් හයිඩ්‍රජනීකරණය වෙලා බෙන්සීන් වලත් හයිඩ්‍රජනීකරණය වෙලා මේ ද්විත්ව බන්ධන ටික නැති වෙනවා මම කිව්වා බෙන්සීන් හයිඩ්‍රජනීකරණය කරන්න ඔයාලට ක්‍රමයක් තේරෙනවද सेल्सियस 150 දී රේනි නිකල් එක H2 දැම්මම හරියට රේනි නිකල් එක H2 දැම්මම බෙන්සින් වලත් වැඩි වෙනවා ද්විත්ව බන්ධනයත් වැඩි වෙනවා හරි කරන්න කියන්නේ ඔය ටිකට තනි පියවර හරි ඊළඟ පහළව හරි ඒකේ 11 12 ඔක්කොම 15 එකපාර ලියන්න 15යි 13 වෙනකන් ලියන්න 13 වෙනකන් ලියන්න 14 15 ලියන්න එපා 11 12 13 ලියලා නවතින්න මම 12යි 13යි කියලා දෙනවා මේ 12යි 13ේ තියෙන බලන්න කාබන් ගාන කයි 2යි 3යි 4යි මෙතන කාබන් කියලා 1යි 2යි 3යි වල ඒවත් බලන්න ඕනේ කාබන් ගාන වෙනස් වෙලාද කියලාත් බලන්න යට එකේ බලන්න කයි 2යි 3යි 4යි මෙතන කාබන් කයි 2යි 3යි කාබන් 3යි කාබන් ගාන අඩු වෙලා යනවා තේරුණා කාබන් ගාන අඩු වෙන ප්‍රතික්‍රියා අපිට ගොඩක් නැහැ මෙතනදී මෙන්න මේ ද්විත්ව බන්ධනයේ තියෙන ද්විත්ව බන්ධනයේ මේක කැඩිලා ගියොත් ද්විත්ව බන්ධනයේ මෙන්න මේක කැඩිලා ගියොත් මෙන්න මේ කාබන්ට ද්විත්ව බන්ධන එකක් කැඩිලා මෙන්න මේක හැදෙනවා එහෙනම් මේක කැඩිලා ගියොත් එහෙම ඔන්නෝම එතෙන්ට ඇවිල්ලා එහෙනම් දාන්න ඕනේ කවුද H+ KMnO4 දැම්මම හරි H+ KMnO4 දැම්මම ද්විත්ව බන්ධනය කැඩෙනවා OH- KMnO4 දැම්මම OH දෙකක් එනවා එහෙනම් මට කියන්නේ 11ට උත්තරේ මොකද්ද 11ට උත්තරේ OH දෙකක් එනවා ද්විත්ව බන්ධනය මොකක්ද දාන්නේ H- KMnO4 තොර භාෂ්මික KMnO4 ප්‍රතික්‍රියාශීලීත්වය අඩු නිසා මෙතනින් නවතිනවා තේරෙනවද හරි H+ KMnO4 දැම්මම OH දෙකක් කැවිලා නවතින්නේ නැහැ තව ප්‍රතික්‍රියාවල කාබන් ගාන අඩුයි නම් මෙතන කාබන් එකයි නේද කාබන් ඩයොක්සයිඩ් දක්වනවා මෙතන කාබන් ගාන ටික වැඩි නේ ඒක නිසා ඇල්ඩිහයිඩ් කාබොක්සිලික් අම්ලයක් හෝ කීටෝනයක් හරි ඉන්නේ මෙතන මේ කාබන් CH3 දෙකක් තියෙන හින්දා ඒ CH3 ටික තමයි මේ තියෙන්නේ මෙතෙන්ට ඩබල් බොන්ඩ් එකක් දාන්න මෙතනත් බලන්න ඔහම කැඩුනට පස්සේ මේ තනි කාබන් එක යනවා CO2 වලට හොඳට බලන්න මම ප්‍රතික්‍රියා දීලා තියෙන ඇක්ටිව් වෙන්න තේරෙනවා හොඳට බලන්න මොකක්ද විතර වෙන්නේ කියලා මෙතන මෙහෙන් යන කාබන් 3යි එතන කාබන් 3 එනවා අග කාබන් එකක් තියෙන මෙතන අගින් පස්සේ C ඩබල් OH ලා එන කීටෝන යන වෙන්නේ කාබොක්සිලික් එහෙනම් මෙතන දාන්නේ ඊපස් KMnO4 ඊට පස්සේ ලියාගන්න 14 15 ලියන්න එපා ඔය 3 ලියාගෙන ඉහත 12 සහ 13 ප්‍රතික්‍රියාවල ඉහත 12 සහ 13 ප්‍රතික්‍රියාවල කාබනික සංයෝගයේ කාබන් ගණන අඩු වී ඇත 12 සහ 13 ප්‍රතික්‍රියාවල කාබනික සංයෝගයේ කාබන් ගණන අඩු වී ඇත කාබන් ගණන අඩු කරගන්නා ප්‍රතික්‍රියා ඉදිරියට හමු වනු ඇත කාබන් ගණන අඩු කරගන්නා ප්‍රතික්‍රියා ඉදිරියට හමු වනු ඇත මෙලෙස H+ ඇලයිරක් KMnO4 මගින් ද්විත්ව බන්ධනය බිඳ කාබන් සංඛ්‍යාව අඩු කාබනික සංයෝග සාදා ගන්නා මෙම ප්‍රතික්‍රියා දැන් භාවිත නොවන තරම්ය තේරුණා ඒක නිසා මොකද කියන්නේ එබැවින් 12 සහ 13 එබැවින් 12 සහ 13 හි දැක්කෙන පරිදි H+ KMnO4 භාවිතා නොකරන්න
කාබන් අඩු කරගන්න ක්‍රමත් කියලා දෙනවා මේ විදිහට කරන්න එපා ළමයි තේරෙනවද කාබන් අඩු කරගන්න ක්‍රම කියලා මේකත් ඉස්සර තිබුණා දැන් නෑ පාවිච්චි කරන්න ඉන්දියන් සර්ල උගන්වන්නේ එහෙම නෑ තේරෙනවද නමුත් අපි ඉගෙනුවා නිසා එකට අදාළ ප්‍රතික්‍රියාවක් මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා කියලා දෙන්න තමයි 12යි 13 එකතු කරලා තියෙන්නේ නමුත් පාවිච්චි කරන්න එපා හරිද හැබැයි කාබන් අඩු කරගන්න ප්‍රතික්‍රියා මහ ලොකුවට ඇත්තෙත් නෑ කීපේ තියෙන්නේ ඒවෙන් සමහරට මේ වැඩේ කරගන්නත් බෑ මේකෙන් මෙයාව හදන්න H+ කියනකොට දාන්නත් වෙනවා වාට ඒක නිසා මොකද්ද මට කියන්න තියෙන්නේ මේ වගේ 12යි 13යි වගේ පරිවර්තන වාට එන්නේ නෑ කියලා තමයි කියන්නේ තේරුණා හරි නේද හරි 14 15 ලියන්නේ මේ 14 එකේ බලන්න ළමයි 14 මේ බහුවවේ යන්නේ නෑ මෙතන ඊතල ලියුණා හරි බහුවවය වීකරණය කියලා ලියුවා නේද ඥාන බහුවවය වීකරණය මේ 8 එකේ BR දෙකක් එතෙන්ටම එකතු වෙලා දානවා ත්‍රිත්ත බන්ධනයේට BR දෙකක් එකතු වුණාම ඇත්තටම මේ BR2 කියලා රැවටෙන්න පුළුවන්. ඔයා හිතන්න පුළුවන් දාන්නේ BR2 කියලා. එහෙම නෙවෙයි මම මෙතනත් H ඇවිල්ලා තියෙනවා නේද මේ? මෙතන BR දෙකක් වගේ මෙතන H එකයි තියෙන්නේ. ඒ H එක තමයි H තුනක් වෙන්නේ. H උත් ඇවිල්ලා ළමයි. එන්න BR2 දාලා මේක ගන්න බෑනේ යන්නේ මෙතන. කවුද දාන්නේ? HBR දාන්නේ. HBR දෙපාරක් ආකලනය වෙලා තමයි මේක හැදෙන්නේ. පැහැදිලි. ඊළඟට ඒක 16 ඉඳන් 20 වෙනකන් ළමයි 18 බලන්න 18 මෙතන බිඳුව තියෙනවා මෙතන බිඳුව නැහැ. ඒ කියන්නේ මේ බිඳුවකට ඉරිතුම ගහන්නත් පුළුවන් කැපුලේ බිහඳින්නත් පුළුවන්. බිඳුව තියෙනවා බිඳුව නැහැ. ඒ කියන්නේ මොකද්ද මෙතන? බෙන්සීන් වලයත් හයිඩ්‍රජනීකරණය කළා. එතකොට H2 රේඩිය නිකල් 150 සෙල්සියස් තියෙනවා. හරි කරන්න බෑ. කරන්න කියන්නේ මෙහෙමයි. 20 වෙනකන් ලියා ගන්න 20 දී මෙන්න මේක ලියා ගන්න. 20 දී මොකක්ද ලියා ගන්න එපා. තේරුණාද? අනේ 20 වෙනකන් ලියා ගන්න. මම 21ක් තියෙනවා නේ. එකක් ලියුවා හරියට මේ 21 දී 20 දී ළමයි දැන් ත්‍රිත්ත බන්ධනයේට OH දෙකක් ඇවිල්ලානේ OH දෙකක් නෙමෙයි හතරක් ඇවිල්ලානේ OH හතරයි. ඒතකොට දාන්නේ කවුද? OH minus KMnO4 OH minus KMnO4 මං කිව්වා මෙයත් සමහර වෙලාවට මොකක්ද වෙන්නේ? සමහරට තව දුරටත් ප්‍රතික්‍රියා කරලා මෙන්න මෙයාව හදන්න පුළුවන්. එහෙනම් මෙතනත් දාන්න මොකද්ද? H minus KMnO4. එතකොට ඇතැම් ප්‍රතික්‍රියා ඇතැම් පරිවර්තන වලදී වාට මෙයාව හම්බ වෙනවා මෙයා පාවිච්චි කරන්න පුළුවන් මෙයාව හම්බ වෙනවා මෙයා පාවිච්චි කරන්න පුළුවන් නමුත් මෙයාව එහෙම ගන්න තව ක්‍රම තියෙනවා මම ඒවා කියලා දෙන්නම් මේ මෙයාව එහෙම ගන්න තව වෙන ක්‍රම තියෙනවා මම ඒවා කියලා දෙන්නම් හරිද දැනට ඔයාලා දන්නේ නැහැ නේ ඒ හින්දා මේ විදිහට පාවිච්චි කරන්න 20යි 21යි ලියා ගන්න 20යි 21යි දැන් මෙහෙම මේවට ඉඩ දන්නවනේ මේක උඩ ප්‍රතිකාර කියන්නේ විතරනේ තියෙන්නේ ඉස්සර ලියන්න 21ක් ලියලා වාක්‍යය ලියන්න ඉහත 20 සහ 21 ප්‍රතික්‍රියාද ඉහත 20 සහ 21 ප්‍රතික්‍රියාද එතරම් භාවිතයට නොගනී ඉහත 20 සහ 21 ප්‍රතික්‍රියාද එතරම් භාවිතයට නොගනී හරි ඊට පස්සේ 22 ඉඳන් 25 නේ 22 ලියලා පොඩ්ඩක් ලියන්න එපා 22 ලියා ගන්න ඊට ටික ලියන්න එපා හරිද 22 ලියාගෙන බලන්න 22 තමයි කාබන් කියන 1 2 3යි කාබන් කිය වෙලාද 2 වෙලා. එහෙනම් කාබන් අඩු වෙලා ඔයාලා දාන්න OH KMnO4 නෙවෙයි මොකක්ද දාන්නේ? H+ KMnO4 දැම්මම මෙතනින් කැඩිලා ගිහිල්ලා මොකද්ද වෙන්නේ? මේක CO2 බවට පත් වෙනවා. මෙතනින් කාබන් දෙකක් හින්දා ඒක ඉතුරු වෙලා ඒක CO2 වලටම යන්නේ නැහැ. මෙන්න මේ කාබන් සිගමන් වෙච්ච නේද? මේක H+ KMnO4 ලියාගෙන ආයෙත් කියලා. ඉහත 22 ප්‍රතික්‍රියාවද ඉහත 22 ප්‍රතික්‍රියාවද භාවිත නොකරන තරම්ය ඉහත 22 ප්‍රතික්‍රියාවද භාවිත නොකරන තරම්ය මෙහි කාබන් සංඛ්‍යාව අඩු වී ඇති ආකාරය දකින්න මෙහි කාබන් සංඛ්‍යාව අඩු වී ඇති ආකාරය දකින්න හරි ළමයි දැන් ලියා ගන්න 23 24 25 දැන් ලියා ගන්න බලන්න 23 24 එකම ප්‍රතික්‍රියාව තියෙන්නේ සෝඩියම් ලවණය අර අතන අයනික බන්ධනය හොඳේ අයනි සෝඩියම් එක තියෙන අයනික බන්ධනයක් 25 බලන්න සිල් එක තියෙන සහසංයෝජ බන්ධනයක් ඒක තමයි ඉරක් ගහලා තියෙන්නේ
එතකොට 23 24 වෙනස මම අතුරු ඵල දෙකක් ලියලා තියෙනවා. ඒක අතුරු ඵල H2 අනිත් එක අතුරු ඵල ඇමෝනියා. එතකොට බලන්න මොනවද දාන්න ඕනි කියලා. 26 ඉඳන් 30 වෙනකම් 26 ලියලා නවත්තන්න. 26 ලියලා නවත්තන්න. 26 ලියලා ගන්න ළමයි 26 ලියලා නවත්තලා ලියා ගන්න. ඉහත 25 සහ 26 ප්‍රතික්‍රියා. ඉහත 25 සහ 26 ප්‍රතික්‍රියා. පරිවර්තන වලට යොදා ගැනීමට වඩා භාවිත කරන්නේ අග්‍රස්ත ඇල්කයින හඳුනා ගැනීමටය. අග්‍රස්ත ඇල්කයින හඳුනා ගැනීමටය. ඊපස්සේ 27 ලියලා ආයේ නවත්තන්න. ආයේ 27 ලියලා ආයේ නවත්තන්න. 27 ලියලා ආයේ ලියන්න ළමයි. මෙහිදී එක් ග්‍රිනාඩ් ප්‍රතිකාරකයක් වැය වී ඇසිටලීනීය ග්‍රිනාඩ් ප්‍රතිකාරකයක් සාදයි. මෙහිදී එක් ග්‍රිනාඩ් ප්‍රතිකාරකයක් වැය වී ඇසිටලීනීය ග්‍රිනාඩ් ප්‍රතිකාරකය සාදයි. දැන් එයද පසුව භාවිතා කළ හැක. හරි ළමයි දැන් 28 ඉඳන් දැන් ලියන්න. 28 ඉඳන් දිගටම ලියන්න. දැන් බලන්න එතන ඉහා අපි දැන් බෙන්සින් අඩංගු සංයෝග තමයි කරන්නේ. තේරුණාද? මේ මෙතන තියෙන සහසංයෝග බන්ධනය, මෙතන තියෙන සහසංයෝග බන්ධනයක් තේරුණා. මේක ග්‍රිනාඩ් ප්‍රතිකාරක ඇසිටලීනීය ග්‍රිනාඩ් ප්‍රතිකාරකයක්. හරි. තොර බලන්න මම පොතේ ගන්නලා තියෙනවා. ඔය හිස්තම් පුරවන්න තන්නේ. දැන් 28 න් ළමයි මෙතන ක්ලෝරින් හීටට බහින්න එපා. ක්ලෝරින් කියන්නේ වික්‍රියකාරකයක් වුවත් ක්ලෝරින් කියන්නේ ඕතොපැරා යොමු කාරකයක්. එයාගේ පැරා ස්ථානට NO2 සෙට් වෙලානේ. ඔයා දන්න NO2 සෙට් කරගන්න මොකද? සාන්ද්‍ර සල්ෆියුරික් සාන්ද්‍ර නයිට්‍රික්. එහෙනම් මෙතන මොකක්ද වෙන්නේ? සාන්ද්‍ර සල්ෆියුරික් සාන්ද්‍ර නයිට්‍රික්. යට එක බලන්න බෙන්සින් විතරයි ඉන්නේ ළමයි. බෙන්සින් විතරක් එද්දි මෙන්න මේක සෙට් කරගද්දි ඔයා පිටින් පාවිච්චි කරන මේ සංයෝග පිටින් පාවිච්චි කරන්න. කොහොමද? CH3 මෙතෙන්ට Cl එකක් දාන්න. එතකොට ඒක ඇල්කිල් හේලයිඩක් වෙනවා. ඊට පස්සේ එයත් එක්ක පාවිච්චි කරන හොඳ ලුයිස් සම්ලයක් නිර්ජලීය ඇලුමිනියම්. ඔය ඉතින් ඔයාලා බලන්න දැන් මේක පිටින් පුළුවන් ද ගන්න කියලා. දැන් මේ වගේ පොඩි ප්‍රතික්‍රියාවලදී ගන්න වෙනවා ළමයි. තේරුණාද? මේ මොකද මෙයාව හදාගන්න ක්‍රමයක් නෑ නේද? ඒක නිසා ගෙඩි පිටින්ම බස්සන්න මොකද්ද සංයෝගය. තේරුණාද? බෙන්සින් වල මේක පිටින් නිර්ජලීය ඇලුමිනියම් කොටි. ඊළඟ බෙන්සින්ට මෙයා සෙට් වෙලා මේවට කියනවා ෆ්‍රීඩල් ක්‍රාෆ්ට් ඇල්කිල් කරණය නැත්නම් ඇල්කයිල් කරණය. දෙවෙනි එක මොකද්ද? ෆ්‍රීඩල් ක්‍රාෆ්ට් ඇසිල් කරණය. ඒකට මොකද්ද? Cl සම්බන්ධ මෙන්න මේ සංයෝගය ගෙඩි පිටින් ගේනවා. නිකම් බෑ මේ නිර්ජලීය මාධ්‍යයේ හොඳ ලුයිස් සම්ලයක් ඉන්නවා. නිර්ජලීය මාධ්‍යයේ හොඳ ලුයිස් සම්ලයක් ඉන්නවා. ඒතර ආට තේරෙනවා මම සමහර ඒවාත් එක කරගෙන යනවානේ. 31 ඉඳන් 33 වෙනකල් ලියා ගන්න. එතකොට ඔන්න ළමයි 32 වෙනකම්ම තනි ප්‍රතික්‍රියා දුන්නේ. 32 වෙනකම්ම තනියව. දැන් 33 එහෙම තනියෙන් කරන්න බෑ වාට. ලියා ගන්න. 33 වට ට්‍රේන් වලින් එකපාර දෙන්නෙක් සෙට් වෙලානේ. ක්ලෝරින් එකයි NO2 දැන් සෙට් වෙලානේ. එතකොට ඔයාලට මේක තනි පියවරකින් කරන්න බෑ. එතකොට පියවර කීපයක් යනවා. ඒක නිසා එතනින් එහා එහෙම වාට ඉඩ තියාගෙන තමයි කරන්නේ. තේරුණාද? හරි. ඉතින් මම 33 ගත්ත එක කරන්න. 33 කාණ්ඩ දෙකක් ආදේශලානේ. දැන් බලන්න ළමයි ඒක හිතන විදිය ඔළුවට ගත්තට පස්සේ හරි හිතන විදිය ඒවා කියලා තේරුම් ගන්න. හරි. ක්ලෝරින් ඉන්න NO2 ඉන්න. පැහැදිලිද? ක්ලෝරින් කියන්නේ ඕතොපැරා යොමු කාරකයක්. වික්‍රියකාරක ඒක වික්‍රියකාරක කියන එකට වඩා අපිට වැදගත් වෙන්නේ ඕතොපැරා යොමු කාරකයක්. ක්ලෝරින් ඕතොපැරා යොමු කාරකයක්. NO2 කාණ්ඩය මෙටා යොමු කාරකයක්. NO2 කාණ්ඩය මෙටා යොමු කාරකයක්. තේරුණා? හරි.
එතකොට ළමයි මෙතන සෙට් වෙලා තියෙන්නේ මේ NO2 ගේ O2 තැනට සෙට් වෙලා තියෙනවා. නැත්නම් ක්ලෝරීන් ගේ O2 තැනට සෙට් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකට කියනවා O2 ආදේශිත සංයෝගය. O2 දී ආදේශිත සංයෝගයක් නේ. O2 දී ආදේශිත සංයෝගයක්. එතකොට ඔයා තැන දෙන්න ඕනි ළමයි මෙටා යොමු කාර්යයකටද O2 පැරා යොමු කාර්යයකටද. මේක O2 දී ආදේශිත සංයෝගයක් නම් මෙටා යොමු කාර්යයකින් වාට වැඩක් නැහැ. වාට වැඩක් තියෙන O2 පැරා යොමු කාර්යයක්. ඒකින්ද ඔයා මෙහෙම කරොත් ඔයා සාන්ද්‍ර NO3 සාන්ද්‍ර 2SO4 දැම්මොත් අවා හිතනවා මුලින් ගන්නවා NO2 ගන්න. මුලින් NO2 කාණ්ඩේ ගත්ත කියලා හිතන්න ඔයාට දැන් වැරදිලා හරි. ඔයා හරි කියලා හිතාගෙන හරි ගත්ත කියලා හිතන්න. අන්න එක කියන්නේ මේ කාණ්ඩ දෙක තිබුණු පළියට ඔයාට මුලින් ඔයාට කැමති එක ගන්න බෑ. දැන් ඔයා NO2 ගත්තොත් එහෙම ඔයා හිතන්නකෝ ඔයා ඊළඟට දානවා දැන් ක්ලෝරින් ගන්නේ කොහොමද Cl2 FeCl3 නැත්නම් යකඩ කුඩුත් පාවිච්චි කරන්න පුළුවන්. Cl2 FeCl3 ගත්තොත් එහෙම මොකක්ද වෙන්නේ බලන්න. මොකක්ද වෙන්නේ NO2 මෙතන ඉඳි මෙහෙම මේ NO2 ඕනි තැනකට දාගන්න පටන් ගත්තී ඕනි තැනකට දාගන්න තේරුණාද? හරි. දැන් ක්ලෝරින් ඕනි තැනකට දාගන්න බෑ වාට. ක්ලෝරින් සෙට් වෙන්නේ මොකද්ද? මෙයා යොමු කාරකයක්. මොන යොමු කාරකයක්ද මෙයා? මෙටා යොමු කාරකයක්. ඊළඟට එන ක්ලෝරින්ව යොමු කරන්නේ කොතෙන්ද? මෙටා තැනට. මෙයාගේ මෙටා තැන කොතනද? මෙතන. ඉතින් ඒකද අපෙන් අහලා තියෙන්නේ. අහලා තියෙන එක නෙවෙයිනේ. ඒකින්ද වාට මුලින් NO2 දාන්න බෑ ළමයි. ඒකින්ද වැරදි මේක. එහෙනම් කවුද මුලින් දාන්නේ? අන්න O2 ස්ථානයට O2 පැරා යොමු කාරකයක් වෙන Cl2 FeCl3 දාන්න. Cl2 FeCl3 දාන්න. දැන් මොකක්ද වෙන්නේ? අන්න දැන් ත්‍රිකෝණයක් වගේක් එන්නේ. දැන් එහෙම ඒවා කරලම නෑ නෝගේ ජීවිතේ අවුරුදු 18ක ජීවිතේ පළවෙනි වතාවට තමයි ඒවා පරිවර්තනයක් කරන්නේ බහු පියවර මාර්ගයක් ඔස්සේ. තේරුණාද? ළමයි දැන් දාන්න මොකද්ද? සාන්ද්‍ර මෙහෙම ලියන්නත් පුළුවන් වන්න. concentration concentrated සාන්ද්‍රනේ concentrated දාන්න. පැහැදිලි නේද? මෙතන NO2 ළමයි. මෙතන Cl වල බලන්න Cl තියෙන්නේ උඩනේ. ඇයි Cl පැත්තකට දැම්මේ? ඇයි NO2 තියෙන තැනට Cl? එහෙම එකක් නෙවෙයි මේ මුලින් එන Cl ඕනි තැනකට ඔයා ගහගන්න. ඒකට සාපේක්ෂව තමයි දැන් O2 පැරා තැන බලලා ඉවරලා ගහන්නේ. තේරුණාද? 34 සහ 35 එක දිගට අඳින්න එපා ළමයි. ඔයත් බහු පියවර විදිහට යන්නේ. දැක්කම මම තේරෙන්නේ කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා තියෙන. ලියා ගන්න එපා මොකවත්. 34 ලියා ගන්නත් කලින් දැන් 33 ලිව්වනේ. 33 ලිව්වට පස්සේ අපි පොඩි වාක්‍යයක් ලියා ගන්න. 33 ගාන ගැන කියන්නේ 33 කියන්නේ මෙතනනේ. මේක නේ. මේක ඒ 33 යටින් ලියා ගන්න. මෙහි පළමුව NO2 කාණ්ඩය බෙන්සීන්ට සම්බන්ධ කරගතහොත් මෙහි පළමුව NO2 කාණ්ඩය බෙන්සීන්ට සම්බන්ධ කරගතහොත් එය මෙටා යොමු කාරකයක් නිසා දෙවැනියට ආදේශ වන ක්ලෝරීන් සම්බන්ධ වන්නේ මෙටා ස්ථානයටයි. එවිට අපේක්ෂිත ඵලය නොලැබේ. එබැවින් O2 දී ආදේශිත මෙම සංයෝගය නිපදවීමට නම් පළමුව ආදේශ කළ යුත්තේ O2 පැරා යොමු කාරකයකි.
එබැවින් ඕතෝ ද්විආදේශිත මෙම සංයෝගය නිපදවීමට නම් පළමු ආදේශ කළ යුත්තේ ඕතෝ පැරා යොමු කාරකයකි. හරි නේද? හරි දැන් 34 35 එක පාර ලියන්න එපා 34 විතරක් ලියන්න. 34 විතරක් ලියලා ළමයි දැන් බලන්න බ්‍රෝමින් සහ NO2 ඉන්නේ මෙටා තැන් දෙකේ නේද? දැන් කියලා දෙන්න දෙයක් නැහැ. ඔයාලට තාර්කික ඥානෙ තියෙනවනේ. නේද? පරිකල්පන ඥානෙ තියෙනවා. එතකොට මෙතන Br සහ NO2 මෙටා ද්විආදේශ සංයෝගය. ඉතින් ඔයා Br දාන්න එපා මුලින්. Br මුලින් දැම්මොත් O2 හරි පැරා හරි තැන්ට නේ. දැන් මෙතන අර කලින් කරපු වැරදි වැඩේ දැන් කරන්නේ. මේක හරි මෙතන. කලින් කරපු වැරදි වැඩේ මෙතන හරි. මොකද්ද? සාන්ද්‍ර H2SO4 සාන්ද්‍ර HNO3 දාන්න. මොකද මෙතන අපේක්ෂිත ඵලය මෙටා ළමයි. නේ. ඉතින් මෙටා තැන්ටනේ සෙට් වෙන්නත් ඕනි. දැන් දාන්න මොකද? Br2 FeBr3 නේද? ඇලුමිනියම් බ්‍රෝමයිඩ් ඒවත් ගන්න පුළුවන් මේක නිර්ජලීය හොඳේ. ඇත්තටම කියනවා නිර්ජලීය මට්ටමේ දාන්න. නිර්ජලීය FeBr3. ඒකට Br2 වලට FeCl3 එහෙම දාන්න එපා. තේරෙනවද? Br2 එක FeBr3 දාන්න. හරි. 34ක් ලියාගෙන ආයෙ වාක්‍ය ලියා ගන්න. 34ක් ලියාගෙන මේ වාක්‍යයක් ලියන්න. 35 ලියන්න එපා. 34 ලියාගෙන ගාන හදලා වාක්‍ය ලියා ගන්න. අපේක්ෂිත ඵලය මෙටා ද්විආදේශිත සංයෝගයක් නිසා අපේක්ෂිත ඵලය මෙටා ද්විආදේශිත සංයෝගයක් නිසා පළමුව සම්බන්ධ කළ යුත්තේ මෙටා යොමු කාරකයයි. පළමුව සම්බන්ධ කළ යුත්තේ මෙටා යොමු කාරකයයි. හරි. 35 ළමයි කරන්න තනිය 35 තනියෙන් කරන්න 35ත් එක පියවරක් නෙමෙයි ඔය විදිහට ත්‍රිකෝණයක් එන්නේ. ඒකට හරියට හරියන්න ඉඩ තියාගන්න. මොකද්ද? ක්ලෝරින් සහ NO2 ඉතින් ඔක පැරානේ ළමයි. පැරා ද්විආදේශිත සංයෝගයක් නිසා මුලින් දාන්නේ ඕතෝ පැරා යොමු කාරකයක්. හරි සරලයිනේ. හරි 36 37යි තියෙන ළමයි බලන්න 36 මම මේ ත්‍රිකෝණයක් විතර යන්නේ දැන් උත්තරේ යන්නේ මේ විදිහට නිසා මේකෙත් එන්නේ මේ විදිහට හොඳේ. තේරුණාද? මම 36 දැන් 36 34 ඔයාලා දන්නවා දැන් යන ඉඩ කොච්චරද කියලා. දැන් මේ CH2 CH3 කියන්නේ ළමයි ඕතෝ පැරා යොමු කාරකයක්. මේක ඕතෝ පැරා යොමු කාරකයක්. එතකොට යාව ගන්නෙ කොහමද? CH කොහොමද ගන්නෙ වගේ එකක්? ෆ්‍රීඩල් ක්‍රාෆ්ට් ඇල්කිල් කරන එක. කොහොමද? ඕනි එක්කෙනා කොහොමද ඉන්නේ? CH3 CH2 එකට Cl වගේ එකක් සෙට් කරගන්න. ඊට පස්සේ දානවා කවුද? නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් වගේ ලුයිස් සම්ලයක් එක්ක දැම්මනම් මොක සෙට් කරගන්න පුළුවන්. ඒක ඕතෝ ද්විආදේශිත. නෑ ඕතෝ පැරා යොමු කාරකයක්. ඇල්කිල් කාණ්ඩේ ඕතෝ පැරා. දැන් ඔයාලා දැනගන්න ඕනි දැන් 36 තියෙන ළමයි පැරා ස්ථානයටනේ. ඒ කියන්නේ ඒක පැරා ද්විආදේශිත. එහෙනම් ඔයා දාන්න ඕනේ මුලින් ඕතෝ පැරා යොමු කාරකයක්. NO2 දාලා බෑ. 37 බලන්න ළමයි. 37 මෙටා ද්විආදේශිතයක්. ඒක නිසා මුලින් දාන්නේ මෙටා. දැන් කොච්චර ලේසිද බලන්න. හරි දැන් තියෙන්නේ 37 දාන්න 37 ඉවරයි 38 39 එන්න ඕනේ. ඒත් මම 37 තාමත් කියලා තියෙනවා 37 තියලා තමයි 38 ලියලා තියෙන්නේ. ඒ කියන්නේ 37න් පස්සේ මොනවා හරි ලියන්න දෙයක් තියෙනවා. 38 ඇඳගන්න එපා. 37න් පස්සේ මොනවා හරි කරන්න දෙයක් තියෙනවා. අපි බලමු 37 ඔයාලා විසඳුවේ කොහොමද කියලා මම කියන්නද? මේක මොකක්ද? මෙටා ද්විආදේශිතයක්. එහෙනම් මුලින් දාන්න ඕනේ මෙටා යොමු කාර්යය. අවුද ළමයි? සාන්ද්‍ර HNO3 සාන්ද්‍ර H2SO4 කවුද එන්නේ? NO2. අන්න මෙටා යොමු කාරකයන් නිසා දැන් ඔයා දානවා මෙතෙන්ට කවුද? මෙතෙන්ට දානවා ෆ්‍රීඩල් ක්‍රාෆ්ට් ඇල්කිල් කරන්නේ අන්න CH3 CH2Cl නිර්ජලීය Al Cl3 දානවා. දැන් මොකක්ද වෙන්නේ? යා මෙටා ආදේශිතයක් ඉන්න මෙයා මෙතෙන්ට එනවා. උඩ එකක් කරමුද? උඩ එක ලියන්න එපා. 37න් පස්සේ ලියන්න වාක්‍ය ටිකක් තියෙනවා. ඒක නිසා ලියන්න එපා අහන්න. 38 ඒකත් මොකද්ද ළමයි? මෙටා ද්විආදේශිතයක්. ඒ නිසා මෙටා යොමු කාරකයක් ගන්න ඕනේ. දැන් මේ දෙකම මෙටා. මේ දෙකම මෙටා යොමු කාරකයක්. මෙයා මෙටා යොමු කාරකයක්. ඒක නිසා කවුරු ගත්තත් කමන්නේ මම නිකන් මේ අට විදිහට මේ NO2 ගන්නවා සාන්ද්‍ර HNO3 සාන්ද්‍ර H2SO4 දැන් දානවා ළමයි මේ ෆ්‍රීඩල් ක්‍රාෆ්ට් ඇසිල් කරගෙන මේ සංයෝගයම Cl එකක් මෙහෙම සෙට් වෙන්න ගන්න. නිර්ජලීය ඇලුමිනියම්
ක්ලෝරයිඩ් එක. පැහැදිලිනේ? 38 ලියන්න එපා කිව්වා. දැන් 37 ලියලා ඉවරලා ගන්න. 37 වැරදි ළමයි. 37 වැරදි. ඒ වැරදි ඕගොල්ලන්ගේ හාහා පුරා කියපු අලුත් සිලබස් එකට අනුව. පරණ සිලබස් එකේ බලන්න කොහේවත් නැහැ. ඔයාලට හොයාගන්න මේ පරිවර්තනයේ මේ විදිහට කියන්නේ මේක වැරදිනේ. මේ විදිහට පාවිච්චි කරපු පරිවර්තන ඇති වෙන්න තියෙන දෙක හරි කියලා හිතන්න එපා. මම නම් හිතන්නේ දැන් ඔයගොල්ලන්ට මුලින්ම උගන්වන්නේ මේව. ඒක නිසා මේවා තාම ලංකාවේවත් ගොඩක් අය උගන්වලා නැතුව ඇතිනේ. ඔයගොල්ලෝ දැන් මුලින් ඉගෙන ගන්න කට්ටිය අතරින් කට්ටියක් ඔයගොල්ලෝ. ඒක නිසා මම මෙතන කියන්න සියුම් තැන ළමයි NO2 සෙට් කරගත්තට පස්සේ මතක තියාගන්න ෆ්‍රීඩල් ක්‍රාෆ්ට් ඇල්කිලීකරණයක් කරන්න බෑ. ඇයි ඒ NO2 වික්‍රියකාරකයක් කොච්චර වික්‍රියකාරකයක්ද කියනවා අපිට ඉන්න වික්‍රියකාරක වලින් හොඳම වික්‍රියකාරකයා ප්‍රබලම වික්‍රියකාරකයා කොච්චර වික්‍රියද කියනවා නම් ෆීඩල් ක්‍රාෆ්ට් ඇල්කිලීකරණය ඊළඟට වෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් මම බැලුවා දැන් අලුතෙන් දාපු ඒවානේ දැන් ඔය හරියටම හරියයි. මේ අලුතෙන් සිලබස් එකට දාපු මේ කරුණ හරියටම හරි. ඒක මොන වැරදි නෑ හරි. හරි ඒක නිසා මතක තියාගන්න ෆීඩල් ක්‍රාෆ්ට් ඇල්කිලීකරණය කරන්න බෑ නයිට්‍රෝකරණයට පසුව. එන ලියාගන්න මේක ලියාගෙන ඉහත පරිවර්තනය වැරදිය. ඉහත පරිවර්තනය වැරදිය කියලා වරහන් ඇතුළේ ලියාගන්න නව නිර්දේශයට අනුව. ඉහත පරිවර්තනය වැරදිය වරහන් ඇතුළේ නව නිර්දේශයට අනුව කියලා වරහන් වහන්න. ඊට පස්සේ ලියන්න NO2 මෙටා යොමුකාරකයක් බව ඇත්තකි. NO2 මෙටා යොමුකාරකයක් බව ඇත්තකි. අපේක්ෂිත ඵලයද මෙටා දී ආදේශිතයක් බවද ඇත්තකි. අපේක්ෂිත ඵලයද මෙටා දී ආදේශිතයක් බවද ඇත්තකි. තේරුණා? ඊට පස්සේ ලියාගන්න පළමුව NO2 කාණ්ඩය සම්බන්ධ කළහොත් පළමුව NO2 කාණ්ඩය සම්බන්ධ කළහොත් එයා මෙටා යොමුකාරකයක් වුවද එය මෙටා යොමුකාරකයක් වුවද අධික වික්‍රියකාරකයක් නිසා අධික වික්‍රියකාරකයක් නිසා බෙන්සින් වලය අධික ලෙස වික්‍රිය කරයි. අන්න අධිකරය ප්‍රබල කියලෙන්න ඕනේ. කොහොමද එන්නේ වාක්‍යය? එය ප්‍රබල වික්‍රියකාරකයක් නිසා බෙන්සීන් වලය අධික ලෙස වික්‍රිය කරවයි. එබැවින් නයිට්‍රෝකරණයට ලක් වූ බෙන්සීන් ෆ්‍රීඩල් ක්‍රාෆ්ට් ඇල්කිලීකරණය සිදු නොවේ. එබැවින් නයිට්‍රෝකරණයට ලක් වූ බෙන්සින් කියන්නේ නයිට්‍රෝබෙන්සින්. නයිට්‍රෝකරණයට ලක් වූ බෙන්සින් ෆ්‍රීඩල් ක්‍රාෆ්ට් ඇල්කිලීකරණය සිදු නොවේ. තේරුණා? ඊට පස්සේ ලියාගන්න ඊළඟට ආයෙ වෙනම වාක්‍යයක් ලියාගන්න. මෙම පරිවර්තනය පියවර මෙතන පියවර දෙකයිනේ. පියවර දෙකකට වඩා වැඩි ගණනකින් කළ හැකි අතර මෙම පරිවර්තනය පියවර දෙකකට වඩා වැඩි ගණනකින් කළ හැකි අතර ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග ඒකකය අවසන් වූ පසු ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග ඒකකය අවසන් වූ පසු මෙම පරිවර්තනය නිවැරදි ආකාරයට විසඳනු ඇත. මේ පරිවර්තනය නිවැරදි ආකාරයට විසඳනු ඇත. තේරුණාද? හරිනේ. නියම පොයින්ට් එක කවුරු හරි මෙහෙම හැදුවොත් වැරදි. ළමයි ඒක මම ඔයාලට මුලින් කිව්වේ ළමයි ඇතැම් පරිවර්තන බහුපියවර එන්නත් පුළුවන්. ඇතැම් පරිවර්තන වලට මාර්ග කීපයක් තියෙන්නත් පුළුවන්. එතකොට මාර්ග කීපයක් තියෙනකොට අපි හිතමු දැන් මෙයාට තව මාර්ගයක් තියෙනවා කියලා මෙහෙම හිතන්න. Aට යනවා Bට යනවා Cට යනවා Dට යනවා මෙයාට. දැන් ඔයාලට හිතේ තියෙන මේ පොඩි පාර ලේසි තමයි. මට ඒක වැරදිනේ ළමයි. එතකොට අපිට සිද්ධ වෙනවා පියවර ගාන වැඩි උනත් දීර්ඝ මාවත තෝරගන්න. එහෙම වෙන වෙලාවල් නැතුවා නොවේ කියලා අපි පරිවර්තන පටන් ගන්නකොටම ලිව්ව ඡේදය තේරුණා.
එහෙනම් පියවර වැඩි ක්‍රමයක් තියෙනවා. ඒක තාම දන්නේ නැහැ ඔයගොල්ලෝ ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග ඉගෙන ගන්න ඕනේ නිසා. හරියට අපි 37 තියවනේ දැන් ලියාගන්න 38. 38 ලියලා පරිවර්තනයත් ওই විදිහට කරන්න. 38 ලියලා පරිවර්තන ওই විදිහටම කරන්න. මේ මම ලියපු විදිහටම ලියන්න. ලියලා ලියන්න. මෙම පරිවර්තනයද වැරදිය ලියන්න. 38 මම ලියපු විදිහටම ලියලා ලියන්න. මෙම පරිවර්තනයද වැරදිය ලියන්න. නයිට්‍රෝබෙන්සීන් ෆීඩල්ක්‍රාෆ්ට් ඇසිල්කරණයටද ලක්වීමට මැලිකමක් දක්වයි. ෆීඩල්ක්‍රාෆ්ට් ඇසිල්කරණයටද ලක්වීමට මැලිකමක් දක්වයි. ඇල්කිල්කරණය වෙන්නේ නැහැ, ඇසිල්කරණය වෙන්නේ නැහැ. හැබැයි ළමයි රිසෝස් බුක් එකේ තියෙන ඇල්කිල්කරණය වගේ ඇල්කිල්කරණය වගේ ඒවා වෙන්නේ නැහැ කියලා විතරයි. ඇසිල්කරණය කියන වචනේ නැහැ. නමුත් ඇත්තම කාරණය මම දන්නේ හින්දා මම කියන්නේ ඇල්කිල්කරණය වෙන්නේ නැහැ, ඇසිල්කරණය වෙන්නේ නැහැ. ඒකයි මම දුන්නේ මෙතන මොකද්ද? ඇසිල්කරණයක් වෙන්නේ නැහැ කියලා. තේරුණාද? දැන් මේකත් වැරදිනේ. හැබැයි මේක හදන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා ළමයි. ඒක ඔයාලට ඉස්සරහට නෙවෙයි දැම්ම කියලා දෙන්න පුළුවන්. මොකද්ද? මේක කවුරු මුලින් ගත්තත් කමක් නෑ ළමයි. දෙන්නම මොකද්ද? මෙටා යමුකාරක. මේ දෙන්නම මෙටා යමුකාරක නිසා කවුරු මුලින් ගත්තත් ඒවට ගැටලුවක් නෑ. මෙයා මෙටා යමුකාරක. දැන් ඕතු පෙරා යමුකාරක මෙටා යමුකාරක දැන් පාඩම් කරගන්න සිද්ධ වෙනවා. ඔයාලට පාඩම් කරන්න ඕනේ. තේරුණාද? ඒ ඔයාලා පැත්තෙන් වෙන්න ඕනේ දේවල්. එහෙනම් මුලින් දාන්නේ මොකද්ද? නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ්. එමොල් හරිනේ. මෙයාව සෙට් වුණා. හරිනේ. එතකොට මෙයාට ඒ ප්‍රශ්නයක් නැහැ. මෙයාත් වික්‍රියකාරකයක් තමයි. උනට අරය තරම් වික්‍රියකාරකයක් නෙවෙයි. මෙයාත් බෙන්සින් වලේ වික්‍රිය නොකරනවා නෙවෙයි වික්‍රිය කරනවා. නමුත් නයිට්‍රෝගර්ණයම වෙන්න තරම් ප්‍රශ්නයක් නැහැ. තේරෙනවා. නයිට්‍රෝ බෙන්සින් වල අවුල තමයි යා හොඳටම වික්‍රිය කරනවානේ. 37 දැන් මෙන්න එයා 38. හොඳයි දැන් 38 කියලා ආයෙ කියන්නේ. 39 කරන්න එපා. ඒකට අංක පිළියෙල මාරු වෙනවා මම දෙන. 38ම නෙලමයි. 38 මෙහෙම කියලා වැරදි කියලා දැන් වාක්‍යයක් ලියුවනේ. ආයෙ දාන්න මොකද? ආයෙ 38 කියලාම දාන්න. 38 කියලා දාලා ඔය විදිහට කරන්න. 39 සහ 40 39 නම් ලේසි ළමයි. ඒකටත් මේ දැන් දන්නෝනේ අනිත් ඉඩ ළමයි මේක ත්‍රිකෝණයක් වගේ යන්නේ. හොඳේ. මේ දෙකම ඕතෝපැරා යමුකාරක නිසා කවුරු ගත්තත් මුලින් ගැටලුවක් නැහැ. කවුරු මුලින් ගත්තත් ගැටලුවක් නැහැ. හරිද? 40. 40 මොකද්ද ළමයි? C double OH ගන්න තියෙන්නේ. C double නිතරම වාට මේක පාවිච්චි වෙන එක. බෙන්සීන්ගෙන් C double OH ගන්න එක. ඒතකොට බෙන්සීන්ගෙන් C double OH ගන්නකොට වාට මෙහෙම ගන්න බෑ හොඳේ. මෙහෙම ගන්න බෑ. තේරුණාද? ෆ්‍රීඩල්ක්‍රාෆ්ට් ඇසිල්කරණය කිව්වට දැන් මේක ළමයි කාබොක්සිලික් කැලලක් තියෙන ගන්න. මෙහෙම එකක් ගන්න බෑ. වට කවදාවත් එක පියවරකින් බෙන්සොයික් කියලා කියන්නේ සුදු පාට අවක්ෂේපයක් අම්ලයක්. හරි. එතකොට බෙන්සොයික් ගන්න බෑ වට එක තනි පියවරකින් මෙහෙම සංයෝගයක් ගන්න බෑ. තේරුණාද? මෙහෙම සංයෝගයක් ගන්න බෑ. මෙතන OH තියෙනවා. මේව කියන්න පුළුවන් මේ. මෙහෙම පුළුවන්. නැත්තම් මෙහෙම ඒවා. ඒව කිසි ගැටලුවක් නැහැ. OH තිබුණාම ගන්න බෑ. තේරුණාද? ඒක නිසා වාට මේ මෙතනක් තියෙන්නේ මොකද්ද කියලා දැනගන්න. මෙතන මොකද්ද ළමයි තියෙන්නේ? මෙතන තියෙන්නේ මෙන්න මෙයා. තේරුණාද? හරි මෙයාව ගන්න ක්‍රම ගොඩාක් තියෙනවා. ඒ හින්දා හැබැයි ඒක තනි පියවර නම් නෙවෙයි. ඒක නිසා මේකම අකරනවා. තේරුණාද? මේ ගන්න මොකද්ද ළමයි මුලින්ම ෆීල්ඩ්ක්‍රාෆ්ට් ඇල්කිල්කරණය කරන්නේ මෙන්න මේ වගේ කෙනෙක් දාන්න. මේ කොළේ තියාගන්න මේ ගන්න ක්‍රමය හොඳේ. මොකද්ද කරේ? නිල්ජලී ඇලුමිනියම් ක්ලෝරයිඩ් දාන්නවා මෙතිල් ක්ලෝරයිඩ් වලට. මෙතිල් ක්ලෝරයිඩ් දැම්මම නිල්ජලී ඇලුමිනියම් ක්ලෝරයිඩ් එක ෆීල්ඩ්ක්‍රාෆ්ට් ඇල්කිල්කරණය කරනවා. මේවා යන්ත්‍රණත් පුළුවන් වෙනවනේ මෙයා එනවා. මෙඩිනෝ ටොලුයින් කියලා කියනවා. මේ CH3 බෙන්සින් කැලල තියෙනවා. ඒතකොට මෙයාව කරන්න පුළුවන් ළමයි H+ කියමින් ඉන්නකො දැන්. H+
H+ KMnO4 දැම්ම CH3 එක මොකක් කරනවා COH. මම කියලා දීලා තියෙනවාට මතක තියාගන්න. H+ KMnO4 කියලා කියන ප්‍රබල ඔක්සිකාරකයක්. එයාට පුළුවන් මෙන්න මේ වගේ කෙනාගේ බෙන්සීන් වලේ ඔක්සිකරණය නොකර බෙන්සීන්ට ආදේශ වුණු කාණ්ඩය ඇල්කිල් කාණ්ඩය ඔක්සිකරණය කරන්න පුළුවන්. තේරුණාද? මේ වගේ තමයි මේ තියෙන්නේ. හරි. H+ KMnO දැම්මම මෙයා ඔක්සිකරණය වෙන්නේ නැහැ. ඔයාට බෙන්සීන් වලත් ඔක්සිකරණය කරන්න නම් වෙන ක්‍රම තියෙනවා. තේරුණාද? එතකොට සංයෝග විනාශ වෙනවා. තේරුණා නේද? තව ගන්න පුළුවන් මේ වගේ සංයෝගයක් ඔයාට. දැන් මේ මල් ලියන විදිහටම ලියන්න. පියවර තව ක්‍රම තියෙනවා. මොකක්ද? Cl CH2 CH3 මොකද්ද? ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් මොකද්ද? CH2 CH3 මොකද්ද? H+ KMnO4 මෙයා හිටියත් කාබන් ගාන වැඩක් නැහැ H+ KMnO4ට. කාබන් 10ක් 15ක් හිටියත් ළමයි මොකද්ද වෙන්නේ? ඔක්සිකරණය වෙලා මෙයා එනවා. තව ගන්න පුළුවන් ෆීල්ඩ්ක්‍රාෆ්ට් ඇසිල්කරණය කරලා ගන්න පුළුවන්. ඇසිල්කරණය ඒසයිල්කරණය කියලා කියනවා. මොකද්ද? අදාන මෙන්න මේ සංයෝගය. දැන් මම කියවන අර OH තියෙන එක ගන්න බැරුණට මෙයා දාන්න පුළුවන් කියන්නේ. එයා දාන මොකද්ද? නිර්ජලීය Al Cl3 එක දාන්න. එතකොට එනවා කවුද බෙන්සීන් එක? මෙන්න මෙයා එනවා. මෙයාවත් ළමයි H+ KMnO4 මොකද්ද වෙන්නේ? H+ KMnO4 ඔක්සිකරණය වෙලා මෙයා වෙනවා. තේරුණාද? හැබැයි ඔයාලට මෙන්න මෙයා දාන්න බෑ. තෘතීක ඇල්කිල් හේලයිඩ් නම් දාන්න බෑ. ඒ තෘතීක ඇල්කිල් හේලයිඩ් එකක් සම්බන්ධ වුණොත් එයා මේ බෙන්සෝයික් H+ KMnO4 ළමයි ඔක්සිකරණය කරන්න බෑ ඔයාලට. තෘතීක දැම්මොත් ඔක්සිකරණය කරන්න බෑ.